ස්තුතියි. මේ පසුතැවුණු කාලය තුල මගේ දෙවියන් වහන්සේ යහපත් වූ කියන්නේ ඔබ වහන්සේ අපිව පවිත්‍ර කරන නිසා ස්තුතියි. අපේ බෞද්ධවත් මගේ ස්වාමීන් වහන්සේ ධනනන්ත ප්‍රසවාස ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ සියදා පවිත්‍ර කර නිදොස් කොට නිදහස් කරන නිසා ස්තුතියි. ඔබට ප්‍රශංසා වේවා ස්වාමිනී. ඔබට නමස්කාර වේවා ස්වාමිනී. ඔබට ගෞරව වේවා මගේ දෙවියන් වහන්සේ. ඔබට ස්තුති වේවා මගේ දෙවියන් වහන්සේ. ඔබට ප්‍රශංසා වේවා ස්වාමීන් වහන්සේ. ඕ නමස්කාර වේවා ස්වාමිනී. නමස්කාර වේවා ස්වාමිනී. මේ පැවැන සිටින මගේ ආදරණීය සහෝදර සහෝදරියන්ද අන්තර්ජාලය මගින් අප සමග සහභාගී වන්නා වූ ආදරණීය සහෝදර සහෝදරියන්ද දෙමව්පියන්ද සෑම ජීවජී සභාව මගින් ඉතාමත් ප්‍රේමයෙන් යුක්තව පිළිගන්නවා. යේසු පිහිටයි. අපි පසුතැවිලි වෙමින් අපගේ පාප ශාප අයිතිකම් උන්වහන්සේට කියා දී අප සමාව කමාව අයද සිටියා. තව තවත් උන්වහන්සේගේ ලේවල බලයෙන් සේදෙන පිණිස අපි මේ ගීතිකාවෙන්ද උන්වහන්සේගේ ශුද්ධ මණ්ඩපයට ඇතුළු उपकारी आपके पानी आपके रक्षास्थान दिव्यानि अतिवत् नमस्कार करना स्वामिनी आदासी तभी पाप क्षमा कर मैंने आयुष्काल क्षमा कर मैंने वो पवित्र सिकती पवित्र आत्मा की वास नमस्कार के सभी सुदुष्टा कर मैंने उपकार कर मैंने Inna tere obama mula
නමින් මම වෙනස් වුණා යේසුස් නමින් මම වෙනස් වුණා ඔබට ස්තුතියි ඔබට ප්‍රශංසා වේවා ඔබ වහන්සේගේ ලේවල බලමින් ඕසෝදා පවිත්‍ර කොට ඔබ වහන්සේ ස්වාමීන් වහන්සේ නව මෙමිලක් තුළ ඔබ වහන්සේ අප ගෙනියන නිසා ස්තුතියි පරණ ජීවිතය අපිට නෑ ස්වාමී පරණ ජීවිතය වහලා හැරෙන්න බෑ ස්වාමී ක්‍රෝධයෙන් වෛරයෙන් නපුරුදේ තුنين ගමන් කරන්න බෑ ස්වාමීන් වහන්සේ වෙනස් කළ මැනව වෙනස් කළ මැනව වෙනස් කළ මැනව වෙනස් කළ මැනව ජීවිත වෙනස් කළ මැනව මගේ ඥානී පවිත්‍ර කළ මැනව ඒ සුදෝ ලේවල බලයෙන් විදොස් ලේවල බලයෙන් සේදුව මැනව සෝදා පවිත්‍ර කළ මැනව සෝදා පවිත්‍ර කළ මැනව ස්වාමීන් වහන්සේ ඕ මගේ ස්වාමීනි ඔබ වහන්සේගේ දයාව කරුණාව ලැබව සෙනගක් හැටියට ඕ අපේ ප්‍රේමේ පුරුමී තාති ගෙන ගිය මැනව ප්‍රේමී ආත්මෙට වැදුණු මැනව ස්වාමීන් වහන්සේ අපි මේ ගායනා කරමු කරුණාව දයාව දැසරක් පාසාව අප කෙරෙහි ඔබට ප්‍රශංසා වේවා ස්වාමී ඔබට සුචි වේවා ස්වාමීන් වහන්සේ ඔබ යහපත් මගේ පියාණනි ඔබ බලවත් මගේ ස්වාමීනි ඔබ ජීවමාන දෙවියන් වහන්සේ සදාකාලික ස්වාමීන් වහන්සේ අපා තාත්තේ ඔබ වහන්සේට සුචි වේවා ස්වාමීනි ඔබ වහන්සේ බලෙන් ආත්මෙ පිරේ වෙන දිවාරි වාශිකාර වාශාන්තිර බරබර වාශාන්දල වාරියන්දල කොලයිකාර වාශාන්දුරි
Riandala Baba Shandra Baba Shata Baba Shandra Baba Ore Baba Shikala Baba Shandra Baba ඔබට ස්තුතියි ඔබට ප්‍රශංසා වේවා ඔබට නමස්කාර වේවා ස්වාමී ඔබට ගෞරව වේවා ස්වාමී ඔබට මහිම වේවා ස්වාමී මුළු හදවතින් ඔබ නම දිවි ප්‍රේමයේ බාලයෙන් පුරවන්නමා ප්‍රේමයේ බාලයෙන් පුරවන්නමා ඔබ නම දිවි මාමුළු සිතින් ඔබ නම දිවි මාමුළු පියෙන් ඔබ නම දිවි මාමුළු ශක්තියෙන් ඔබ ස්වාමීන්‍ය ස්වාමීන්‍ය 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 ඔබ ස්වාමීන්‍ය ස්වාමීන්‍ය
ස්වාමීන්ය ස්වාමීන්ය ඔබ ස්වාමීන්ය ස්වාමීන්ය ප්‍රේමේ वाले ප්‍රේමයේ බාලයෙන් පුරවන්නවා ප්‍රේමයේ බාලයෙන් පුරවන්නවා ඔබ නවදිනි මාමුළු සිතින් ඔබ නවදිනි මාමුළු බුද්ධියෙන් ඔබ නවදිනි මාමුළු ශක්තියෙන් ඔබ ස්වාමීන්ය ස්වාමීන්ය ඔබ ස්වාමීන්ය ස්වාමීන්ය ඔබට සුවීවා ස්වාමී ඔබට ප්‍රශංසාව මගේ දිවිඥානී ඔබට වහිනේ වේවා මගේ දිවිඥානී ඔබට සුවී වේවා ස්වාමීන් වහන්සේ ඒ ප්‍රේමයෙන් අපේ කෙරෙව වෙනව දැල්ලු වෙනව ස්වාමීන් වහන්සේ ප්‍රේමයෙන් සමාන කරන්න පුළුවන් තාම ප්‍රේමයක් මේ මුළු ලෝකේ නැහැ ස්වාමීනි ඒ ප්‍රේමයෙන් තව තවත් අපි වඩ බලන්න ස්වාමීන් වහන්සේ ප්‍රේමයෙන් වෙන්නේ ශක්තිමත් කළ වෙනව ඔබ වහන්සේගේ බයින් මොකදද වහන්සේ වහන්සේ ආඥා පවත්වන්නේ පොළවේ තාක්ක වහන්සේ සේවය සම්පූර්ණ කරන්න ඔබ වහන්සේ අපේ කරුණාව දෙන වෙනව අපට දයාව දෙන ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනා කළ වෙනව ඔබට සිහිය වහන්සේ ආනන්ද ප්‍රේමය නිසා ඒ අපේ ප්‍රේමය නිසා නොවනසේන ප්‍රේමය නිසා සදාකාලේ සදාකට පවතින ප්‍රේමය නිසා ඔබට සිහිය ඔබට ප්‍රශංසාව වතාති ඔබ වහන්සේවත් ප්‍රේමය කරන තවත් කෙනෙක් අපට නැහැ ස්වාමීන් වහන්සේ අදත් පිටත් මතොට අප සමග සිටින සදාකාල දුක්ඛානි ඔබට ප්‍රශංසාව වේවා ඔබට නමස්කාර වේවා ඔබට ගෞරව වේවා ස්වාමීනි මහිමේ වේවා මගේ දෙවියන් වහන්සේ ඔබට මහිමේ නමස්කාරය තාත්තට ස්තුති ඔබට ප්‍රශංසා වේවා මගේ දෙවියන් වහන්සේ ඔබට ස්තුති මගේ ඥානී මගේ අතුලාන්තික වහන්සේ නමස්කාර කරනවා මගේ අතුලාන්තික තියෙන ප්‍රේමය වහන්සේ ප්‍රකාශ කරනවා ස්වාමීනි මගේ හුස්ම පාසා ඔබයි මගේ බාරය ඔබයි මගේ ශරීරය ඔබයි මගේ ශක්තිය ඔබයි මගේ ජීවනයේ ස්වාමීනි ඔබයි මගේ මඟ පෙන්වන්නා ඔබ සුදාත්මයනි ඔබට ප්‍රශංසා වේවා ඔබ වහන්සේ මඟ දක්වන නිසා ස්තුති ඔබ වහන්සේ හස්තයෙන් අපව හසුරන නිසා ස්තුති ගෙන යන නිසා ස්තුති මහතුම කියන්නේ ඔබට ප්‍රශංසා වේවා මගේ හදවතින් ඇඳුමන් පුරන් ලියවෙන්නේ ඔබගේ නාමයි මා ගන්නා හුස්මක් පුරා යැටෙන්නේ ඔබේ ප්‍රේමයයි මගේ නෙම්වලින් යනු හඳුලක් පුරා සැනසුවේ මගේ ජීවිතේ ගෙවෙනා දුරා ළඟ ඉන්නේ දෙවියන් ඔබයි ඔබේ දැතගෙන යන්න මා දීගමන ගෙවෙනා දුරා තුරුලේම සනසන්න මා මගේ කරුළු නිලෙනා
තුරා ඔබේ දැකගෙන යන්නවා දිවි ගමන කෙරෙනා තුරා තුරුලේම සනසන්නවා මගේ කනුළු කෙරෙනා තුරා මගේ නම උදේ අතේ නිදිලා එය දෙස බලා මගේ දුකියා ඔබේ දීපුරා මට වෙන් කළා මුළුමයි ඔබේ ඒ සදා ඔබේ දැකගෙන යන්නවා ස්තුතියි වහන්සේගේ අනුරාධ සැලසුමේ අපි සිටිය නිසා ඔබගේ හස්තයේ මගේ දෙවියන් වහන්සේ අල්ලේ අපේ නම කොටාගෙන තිබුණ නිසා ස්වාමීනි ඔබ වහන්සේගේ ජීවිතය අපේ දීලා ස්වාමීන් වහන්සේ ඒ ප්‍රේමයෙන් ඔබ වහන්සේ අපේ ලෙන්දගත් නිසා ඔබ වහන්සේ විශ්ව මනාලි හැටියට නිසා අපි සූදානම් කරන නිසා ඔබට ස්තුතියි ස්වාමීන් වහන්සේ දිවියේ පුරා මට මතුරාකමා ඔබ ගෙවනලා සගයේ හිරින්නම් දෙවි දුනිසා මගේ හදවතේ හැඟුමක් පුරා ලියවෙන්නේ ඔබගේ ප්‍රේමයි මා ගන්නා වූ හුස්මක් පුරා වැටෙන්නේ ඔබේ ප්‍රේමයයි මගේ නෙත්තරින් යනුරක් පුරා සැනසුමේ සුවයයි මගේ ජීවිතේ ගෙනා තුරා ළඟින්නේ දෙවි යෝගයි ඔබේ නැතිගෙන මගේ අඳුළු නිලේනා තුරා ඔබේ නැතිගෙන යන්නවා දිවිගමන නිලේනා තුරා තුරුලේම සනසන්නවා මගේ අඳුළු නිලේනා තුරා මගේ දයාවන්ත දෙවියනි ඔබ වහන්සේ හස්තයෙන් අප ගෙනෙන නිසා ස්තුතියි මගේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේ හස්තයෙන් ගෙනෙමින් අප මගේ ශ්‍රාවණී සුවකේ මාර්ගවල හසුරුවන ස්තුතියි අප උපකාර කරන ස්තුතියි අපේ බලය අපේ ශරීරය අපේ ශක්තිය වහන්සේ අප සමග සිටින නිසා ස්තුතියි මගේ පියාණනි මගේ දෙවියන් වහන්සේ වහන්සේගේ අනවි ප්‍රේම නිසා ස්තුතියි ඔබ වහන්සේ උත්පල කර අප සමග සිටින නිසා ස්තුතියි අපි අත්වහරින්නා වූ තනි නොකරනා වූ අප සමග සදාකාලික සිටිනා වූ තරම් වහන්සේ නිසා ස්තුතියි ඔබට ප්‍රශංසා වේවා මගේ දෙවියන් වහන්සේ ඔබට නමස්කාර වේවා ස්වාමීනි
गौरवे महिमे 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 नमस्कार स्तुति मगे ज्ञाने उबटाई 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 उब पमणक में अपने दिव्यान महान बेबीन अभी वहां से स्तुति करना अभी वहां से प्रशंसा करना वहां से नाम विश्वास करना ये नाम में गौरव महिमे पास करना मगे दिव्यान महान से ओ शुद्धात्मा में निभाई सभा में बाहर करूं ओ सभा में शुरू में वहां से बाले गाले भी गिने डेलू में स्वामिनी स्पर्शकल में नो ताते जीव विनाशकल में नो स्वामिनी ओ बड़े स्तुति स्वामी महान से शुद्ध हाथ में आने वहां से गौरव करना अगर तुम वहां से करना शुद्ध हाथ में आने और वहां से स्तुति करना ज्ञान महान से सर्वदा मत वहां से अच्छा में साथ
මගේ ඥානී බලාපොරොත්තු ඇතුව මගේ දිව්‍යන් වහන්සේ අපි සිටින මගේ ස්වාමිනී ඔබ වහන්සේගේ සෙනඟක් හැටියට ස්වාමිනී ඔබ වහන්සේ පවිත්‍ර කරමින් ඔබ වහන්සේගේ සිත මනාලිය සෑදුව මැනව නිර්මාණය කළ මැනව ගොඩනැගුව මැනව සුදාඥානී ඔබ වහන්සේ මඟ පෙන්වු මැනව ඔබයි පවසන තුජය නිරුලවන්න නිමියනි ඔබ මා සමගින් යනු මැන සුබකුමන් මා සමගින් ඉන්නේ අප හසුතෙන් පසු කරලා යන්නේ මහදෙති සමලා මන්නින්නේ කවදාවත් ඔබ වහන්සේ සදාව කටයුතු නිසා ඒකෙන්ව ස්පර්ශ කරන නිසා ඔබ වහන්සේ ගොඩනගන නිසා අන්තිම දක්වාම අපගේ අත්අල්ලගෙන ගමන් කරන නිසා ස්තුතියි ඔබට ප්‍රශංසා වේවා ස්වාමීන් වහන්සේ ඔබට මහිනේ වේවා ඔබයි අපි බලාපොරොත්තුව ඔබයි අපි බලය ඔබයි අපේ සාධිය ඔබයි අපේ ශක්තිය ඔබයි අපේ ජීවනය ඔබ වහන්සේ කරනවා කිසිදු බලාපොරොත්තු ඔබයි ස්වාමිනේ ඔබට ප්‍රශංසා වේවා ඔබ වහන්සේ සුදනාමිට ස්තුති වේවා ගෞරව වේවා ස්වාමිනේ යහපත් ඥානී ඔබ වහන්සේ ප්‍රමාදේ ක්‍රියා කරමින් යහපත් නමස්කාර කාලයක් ඔබ වහන්සේට ඉසවෙන පිණිස ඔබ වහන්සේ අපේ කිනා තුල ක්‍රියා කරන නිසා ස්තුතියි ඔබ වහන්සේට හිමි ගෞරවය මහිමය අපගෙන් ලබාගත් නිසා ස්තුතියි තාත්තේ ඔබ වහන්සේට සියලු ගෞරවය මහිමයක් වේවා අපි මොහොතක් අපගේ සිතිවිලි එක්තෙන් කරගෙන අද දවසේ උන්වහන්සේගේ පණිවිඩය සඳහා සූදානම් වෙමු. ආදරවන්ත ශුද්ධ ජීවමාන දෙවි පියාණනි අද දවසේ මේ මාස පළවෙනි දින ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අපට ගෙනෙන්නා වූ පණිවිඩය බාර කරමින් වහන්සේ ඉදිරියේ සිටින පියාණන් වහන්සේ ස්වාමිනී මගේ ආදර දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ වචනේ ගෙනෙන්නා වූ ඔබ වහන්සේගේ යටහත් පහත් සේවකයා ඔබ වහන්සේට බාර කරනවා. තවත් ඔහුනව ඔබ වහන්සේ ඔහු තුලින් අපට කතා කළ මැනව. ඔහුගේ මුඛතොල් ස්පර්ශ කළ මැනව ස්වාමීන් වහන්සේ. ස්වාමිනී ඔහු තුල ඔහු අඩුයි ඔබ වහන්සේ වැඩි වී ඔබ වහන්සේගේ පණිවිඩය ඔබ වහන්සේගේ දුවදරුවන් කෙරෙහි නිදහස් වන පිණිස ඔබ වහන්සේ ක්‍රියා කළ මැනව පියාණනි. ස්වාමිනී අප සෑම දෙනාගේම ඇතුළාන්තයේ විවෘත කළ මැනව පියාණනි. හසනකන් නැතිව අසනකන් නැතිව අසන්නට මේ පණිවිඩය අපගේ හදවතවල ධාරණය කරගෙන ඒ අනුව අපගේ ජීවිත ගොඩනගා ගැනීමට වහන්සේ අපට මඟ පෙන්වුව මැනව. පියාණනි වහන්සේගේ ශුද්ධ වූ බලවත් වූ වචනය බාර කරනවා. අදින් පටන් ගන්නා මාසේ පුරාවටම ස්වාමීන් වහන්සේගේ වචනේ සිහි කරමින් ඔබ වහන්සේගේ පාද පාමුල අභිමුඛයේ සිටමින් ඔබ වහන්සේගේ රාජ්‍ය කරා පිනගන්නට අපට මඟ පෙන්වන්න මැනව. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්.
දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ආමේන්. උන්වහන්සේ සුද්ධ නාමයට ස්තුති වේවා. මගේ සිනහවත් අම්මේ තාත්තේ දුව දරුවනි අවුරුද්ද ගිවි යනවා විතරක්ම වෙයිගෙන්. නොවැම්බර් මාසෙ දක්වා පැමිණලා තියෙනවා. තව මාසෙකින් මේ වසර අවසන්. අපි මෙනෙහි කරමු. මේ මාස 10 තුල මේ මාසයට ඇතුළේ 11 මාස 11 තුල අපි ජීවිතේ අපි දෙවියන් වහන්සේගේ රාජ්‍ය උදෙසා අපේ ආත්මය මොන ආකාරයෙන්ද අපි සූදානම් කරගෙන තියෙන්නේ? අපි මොන ආකාරයෙන් දෙයකට සුදුසුම් වෙලා තියෙන්නේ? අපි කරන සේවාවන් මොනවද? අපි සේවය ගැන මොනවද අපි හරි ආකාරව දන්නේ? අපි තවත් පිරිසක් ගොඩනගන්න උසෙන එකක් වෙලා ඉන්නවද? උන්වහන්සේ දා පටන් ගත්තා වූ ස්වභාව අද වර්තමානයේ තියෙන අවස්ථානය මොකද්ද? අපි එකින් එක මෙනෙහි කරමින් අද දවසේ උන්වහන්සේගේ ශුද්ධ වචනයට අපි ඇතුළත් වෙමු. අපි උන්වහන්සේගේ ශුද්ධ වචනේ අපි අසමු. අපි බලන්න යනවා අද දවසේ ශුද්ධ මතේ 20 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදේ අපි ස්වාමීන් වහන්සේට බාර කරමු. නුඹ සාන්තක දේ රැගෙන ඵලයන් නුඹට දුන් හැටියටම මේ අන්තිමයාටත් දෙන්නට කැමැත්තෙමි. ආමේන්. ආමේන්. ජීවමානෝ සදාකාලික දෙවි පියාණනි ශුද්ධ ස්වාමීන් වහන්සේගේ ශුද්ධ දෑතට අද දවසේ මේ වචනේ බාර කරන මගේ ස්වාමීනි සුදාත්මයන්නි ඔබයි සභාවේ බාර කරු අද දවසේත් ඔබ වහන්සේගේ දරුවන්ට මේ වචන තුලින් කතා කළ මැනව එකිනෙකාව හැසිරුව මැනව ගොඩ නැගුව මැනව ජීවිත වෙනස් කළ මැනව යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. අපි උන්වහන්සේගේ ශුද්ධ අභිමුඛයට වාඩි වෙමු. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. අලුත් මාසයක් අපට දීලා තිනවා. ආමේන්. අලුත් ආරම්භයක් දීලා තිනවා මේ මාසය තුල. ආමේන්. අපිට තියෙනවා බොහොම දුර ගමනක් දුවන්න. නමුත් ගමන දුර වගේ පිරුණාට ඒක ඊටම කෙටි. ඒක ආසන්නයි. අපි කොතෙක් දුරට උන්වහන්සේගේ ගමන දුවලා මේක සම්පූර්ණ කරන්නට සුදුසුකම් ලැබලා තියනවද? අපි මේක කොතෙක් කල් අපි මේ ගමන දුවලා තවත් අයව ඇදගෙන මේ ගමන ඉස්සරහට යන්න අපි උනන්දු වෙලා තියනවද? මගේ සේනවන්ත අම්මේ තාත්තේ දුව දරුවනි අද දවසේ ඔබට ස්වාමීන් වහන්සේ විසින් කතා කරනු ලබනවා. ඔබ අසනවා උන්වහන්සේගේ වචනය. ඔබේ ජීවිතේ මාතු පරිවර්තනයකට උන්වහන්සේ ලක් කරන්නට යන මේ උදෑසන. ආමේන්. ආමේන්. අපි කියනවා ශුද්ධ මතේ 20 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ අපි කියවන්ට යනවා. පදයෙන් පදේ වචනේ අපි කියවමු. මිදිවත්තේ වැඩකාරයන් ගැන උපමාව. මක් නිසාද තමාගේ මිදිවත්තට වැඩකාරයන් කුලියට ගන්නා පිණිස අලුයම පිටත්ව ගිය ගෙදර ස්වාමියෙකුට ස්වර්ග රාජ්‍ය සමානය. ආමේන්. ආමේන්. මක් නිසාද තමාගේ මිදිවත්තට කාගේ මිදිවත්තටද? අල්ලපු ගෙදර එක්කිනාගේ නැත්නම් ඉස්සරහා ගෙදර එක්කිනාගේ පස්සේ එක්කිනාගේ එහෙම නැත්නම් අහවල් රටේ අහවල් ඉන්න ධනවතාගේ අහවල් නගරේ එක්කිනාගේ කාගේවත් මිදිවත්තක් ගන්න මේ කතා කරන්නේ. කාගේ මිදිවත්තක්ද බෙදර කියන්නේ? තමාගේ මිදිවත්තට තමන් සතු මිදිවත්තට වැඩකාරයන් කුලියට ගන්නා පිණිස කාවද ගන්න යන්නේ? වැඩකාරයන්ම ගන්න යන්නේ නිකන්ද? අද සල්ලි දෙන්නම් හෙට දාන්නම් මාසෙ අන්තිමට දෙන්නම් කාලයක් වැඩ කරාට පස්සේ දෙන්නම් කියලාද? නෑ. වැඩකාරයන් කුලියට ගන්නා පිණිස වැඩකාරයන්ව අරගෙන ඒල වෙනුවෙන් කුලියක් ගෙවන පිණිස අලුයම පිටත්ව ගිය අලුයම ඊටමත් උදේන් හරියට කියනනම් ඊශ්‍රායෙල් වේලාව දෙවියන් වහන්සේ මේ සුද්ධ බයිබලය තුල තියලා තියෙන්නේ පැය 12ක කාල සීමාවක් අපි වැඩ කරන. උදේ 6 කියන්නේ පළවෙනි පැය. හවස 6 තමයි 12 වෙනි පැය වෙන්නේ. මගේ සෙනෙහවන්ත අම්මේ තාත්තේ දුව දරුවනි මේ අලුයම පිටත්ව ගිය ගෙදර ස්වාමියෙකුට ස්වර්ග රාජ්‍ය සමානය. ආමේන්. ආමේන්. මගේ සෙනෙහවන්ත අම්මේ තාත්තේ මේ මිදිවත්ත
තමන්ගේ. දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් මිදි වතු තියෙද්දී විවිධ වතු තියෙද්දී විවිධ කම්පැනි තියෙද්දී විවිධ එක එක ආයතන තියෙද්දී මේවල ප්‍රධානින් ගිහිල්ලා ඉවරලා මිනිස්යන්ව හොයාගෙන යන්නේ නැහැ. ඒලා දැන්වීමක් දානවා. එහෙම නැත්නම් Taman සතු සෙනගක් යවනවා මේ අහවල් දෙයට මිනිස්සු රැස් කරන්න කියලා. මගේ සෙනෙවත් අම්මේ තාත්තේ දුව දරුවනි බොලොවේ බොහෝ ආගම් තියෙනවා. මං ආගම් වලට දොස් කියන්නේ නැහැ. බොහෝ ආගම් නායකයෝ ඉන්නවා. හැබැයි කොතරම් ආගම් තිබුණත් ආගම් නායකයෝ තිබුණත් ඒ ආගම් නායකයෝ කිසිම මොහොතක තමන්ගේ කාර්ය වෙනුවෙන් මිනිස්යන් අතරට ගිහිල්ලා මිනිස්යන් හොයාගෙන ගිහිල්ලා උන්වහන්සේ කිසි කෙනෙක් කතා කරේ නැහැ. ඔවුන් දුන්නා යම් දර්ශනයක්. ඔවුන් දුන්නා ආගමේ යම් නීති රීති ප්‍රමාණයක්. ඔවුන් කිව්වා ඔබ මෙහෙම කරොත් ඔබට මේ දේ සිද්ධ වෙනවා. ඔබ මේ ගමන ගියොත් ඔබ මේ ගමන අවසානට මෙහෙම යනවා. නමුත් මේ ස්වාමියා වෙනස්ම කෙනෙක්. ඔහු මිදිවත්ත තුල ඉන්න කෙනෙක් නෙමෙයි. මිදිවත්තෙන් ඔහු ජීවත් වෙන කෙනෙක් නෙමෙයි. ඔහුට තියෙනවා මිදිවත්තක්. හැබැයි ඒ ස්වාමියාගේ නිවස ගේ තියෙන මිදිවත්ත තුල නෙමෙයි. නමුත් ඔහුට ඕන වෙනවා මේ ස්වාමියාට ඕන වෙනවා තමන්ගේ වත්තේ වැඩ කරන්නට යම් පිරිසක්. ඒ නිසා මේ ස්වාමියා යනවා මිනිස්යන් අතරට එන්න මගේ මිදිවත්තේ වැඩ කරන්න කියලා. අනේ මේ මිදිවත්ත මොකද්ද? ස්වාමියා කවුද? ස්වාමියාගේ නිවස කොහෙද? මිදිවත්තේ ඉන්න වැඩ කරන්න තිබිච්ච වැඩ මොනවාද? අපිට ගොඩක් කාරණා මේ තුල හිතන්න ස්වාමීන් වහන්සේ කරුණාව දීලා තියෙනවා. දැන් මොකද්ද කියන්නේ? කවුද ස්වාමියා? මේ ස්වාමියා තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ආමෙන්. මේ ස්වාමියා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. උන්වහන්සේ ස්වර්ගයේ ඉඳලා මනුෂ්‍ය ශරීරයක් අරගෙන පොළවට ආවේ. උන්වහන්සේ මේ සභාව නැමැති ශාරීරිය එමෙතම් සභාව නැමැති මිදිවත්තට සෙනග රැස් කරන්නටයි මේ පොළොවට ආවේ. ආමෙන්. ඒ නිසා උන්වහන්සේ ආව මේ සෙනග හොයාගෙන උන්වහන්සේ සෙනග හොයාගෙන ආවා. මම නුඹ තෝරාගත් සුදු යහන් පොතේ කියනවා නුඹලා මා තෝරාගත්තා නොව මම නුඹලා තෝරාගෙන පත් කළෙමි. සුදු යහන් 15 ඉල බලන්න. නුඹලා මා තෝරාගත්ත නොවේ. අද ගොඩක් අය හිතන් ඉන්නවා මමයි උන්වහන්සේව තෝරගත්ත කියලා. උන්වහන්සේ තෝරගත්ත කිසි කෙනෙක් නැහැ. හැබැයි උන්වහන්සේ අපිව තෝරාගෙන පත්. ආමෙන්. ආමෙන්. දැන් කියනවා ස්වාමීන් වහන්සේ ඒ ස්වර්ගයේ අතහැරලා මේ පොළවට ඇවිල්ලා උන්වහන්සේ හැදුවා වූ මේ සුද්ධ සභාව ගැන මේ මණ්ඩලය ගැන කතා කරන්නේ. ඒ නිසා කියනවා අරියම පිටත්ව ගිය ගෙදර ස්වාමියෙකුට ස්වර්ග රාජ්‍ය සමානය. අරියම පිටත්ව ගිය. හැබැයි 9ට අපි දන්නා මේ වර්තමානයේ 9ට 10ට 8ට මෙහෙම තමයි වැඩ පටන් ගන්නෙ. හැබැයි උන්වහන්සේ දවසේ ආරම්භයේම දෙවියන් වහන්සේ ඊශ්‍රායල් අයගේ තියෙනවා උගලුස්වේ පැය 24ක් කාලයක් වෙන් කරලා තියෙනවා. නමුත් උදේ 6 ඉඳන් හවස 6 කියන්නේ පැය 12. මේ පැය 12 තමයි වැඩ කරන වෙලාව. ඉතුරු කාලේ රාත්‍රියට එක අයිති කරලා තියෙන නිසා ඒලා මේ පැය 12 පමණයි ගමන් ගන්නේ මේ කාලය අනුව. ඒ නිසා කියනවා උන්වහන්සේගේ වචනේ අරියම පිටත්ව ගිය ස්වාමියෙකුට ස්වර්ග රාජ්‍ය සමානයි කියලා. අපි දෙවෙනි පදේ කියමු. ඔහු දවසකට මස්සක් බැගින් දෙන ලෙස වැඩකාරයන් සමග පොරොන්දුව තමාගේ විදිවත්තට ඔවුන් යැවීය. ආමෙන්. ඔහු දවසක මස්සක් දිනාරි එකක් දවසක මස්සක් දෙන පිණිස අද එන්න වැඩ කරන්න මාසේ අන්තිමට දෙනවා කියන්නේ මේ ඔහු දවසක මස්සක් බැගින් දෙන ලෙස වැඩකාරයන් සමග පොරොන්දු වුණා. එක මස්සක් දෙනවා දවස වැඩ කරද්දී මස්සක් දෙනවා කිව්වා. එක දවසක වැඩ කරන කුලිය හැටියට මගේ සෙනෙවන්ත අම්මේ තාත්තේ මේක හොඳට ඔලි තියාගන්න. එක මස්සක් දෙනවා කිව්වා. එක මස්සක් දවසට දිනාරියක් දෙනවා කිව්වා වැඩ කරන්න.
දැන් අපි දන්නවා මේ ස්වාමියා මේ මිදිවැත්ත තුල නෙමෙයි ඉන්නේ. මම ඔබට කිව්වා මේ මිදිවැත්තෙන් ජීවත් වෙනව නෙමෙයි උන්වහන්සේ. උන්වහන්සේ ඉන්නේ ස්වර්ගයේ. උන්වහන්සේගේ ස්වර්ගයේ සිංහාසනය පොළොව පාකුටුව. උන්වහන්සේගේ විශාලත්වය අපිට තරම් කියන්න බෑ. උන්වහන්සේගේ ස්ථානය මේ මිදිවැත්ත නෙමෙයි. මිදිවැත්තට වැඩකාරයන් ගේන්න තමයි උන්වහන්සේ. ඇයි මේ මිදිවැත්තේ වැඩ කටයුතු තියෙන ගොඩක් දේවල් කරන්නට. ඒ නිසා අපි දන්නවා ඒ කාලේ ඊශ්‍රායලෙ හිටියා. දවස් පතා කුලි වැඩ කරන අය විවිධ ස්ථානවල නගරේ විවිධ තැන්වල හිටියා ප්‍රසිද්ධ ස්ථානවල. දන්න ඕන කෙනෙක් ඒ කාලේ ගියොත් එහෙම මට වැඩකාරයෙක් මේ ස්ථානේ හොයාගන්න පුළුවන් අද වැඩට. ඒ නිසා ඒලට ස්ථිර රැකියාවක් නැති කුලි වැඩ කරන අය ඒ කාලේ ඊශ්‍රායලයේ හිටියා. වර්තමානයේ අපිත් තියෙනවා. මතකද අපි පොල් කඩන් එකපාරක් යන්න එක්කෙනෙක් හොයන්න ගියා ටවුන් එකට. උදේ එකතු වෙනවා හැම අයම එතනට තමයි එන්නේ ටවුන් වල වගේ විශේෂ තැන් වලට එනවා. එනකොට මේ ස්ථානය තුළ ඉන්නවා රැකියාවක් බලාපොරොත්තුවෙන් දවසකට උපේන මුදල සොයාගන්න බලාපොරොත්තුවෙන් ඇවිල්ලා ඉන්න මිනිස්සුયો ඉන්නවා. ඒ මිනිස්සුયો අතරට තමයි මේ යේසුස් වහන්සේ ගියේ. ආමේන්. ආමේන්. දැන් මොකද්ද කියන්නේ කිව්වා? දවසකට උඹලට මම ගෙවනවා මාසක්. හැබැයි පොරොන්දුවක් වුණා. පොරොන්දු වෙලා මිදිවත්තට යවුවා. මගේ සෙනෙවන්ත අම්මේ තාත්තේ සාමාන්‍යයෙන් මිදිවත්තක් වවද්දී අපි සාමාන්‍යයෙන් වතු පිටි වවද්දී අපි දකිනවා කාලයක් වැඩ නොකර හිටපු වත්තක් වුණොත් එහෙම ඒකේ ඇතුළේ වෙන තැනේ ධම්ම තියෙන කැලේ අපිට ඒ වගේ අත්දැකීම් තියෙනවා. අපි අවුරුදු ගාණක් මෙහි ඉඳලා ලංකාවට යද්දී සමහර කාලවල අපේ සමහර තැන්වල සමහර භූමි ප්‍රදේශ කැලේ වැවිලා හරියට කියන්නේ ඇතුළේ වෙන තැනේ ධම්ම කැලේ වැවිලා. අපි නිතරම ලංකාවට යන්නේ අපි අවුරුදු 3කට දෙකකට වතාවක් තමයි යනකොට විශාල විස මොකද ලංකාව කියන්නේ ගොඩාක් වර්ෂාපතනය ලැබෙන රටක්. ගොඩක් අපි දකිනවා කටු ගස් වැවිලා විවිධ ගස් වර්ග වැවිලා ඒවා සුද්ධ කරන්න ඕන. අපි ජීවිතේ ගොඩක් අපිට අත්දැකීම් තියෙනවා. ඒ නිසා විවිධ පැලෑටි විවිධ ගස් වර්ග මේ මිදිවත්තේ වැවිලා තියෙන්න ඇති. දැන් මේ සෙනඟ ගියා මිදිවත්තට. එතකොට උදේ 6ට තමයි උන්වහන්සේ පිටත් උනේ. එතකොට 6 ඉඳන් 7 වෙනකම් තමයි පළවෙනි පැය වෙන්නේ. එතකොට පළවෙනි පැය 6යි කියද්දී උන්වහන්සේ ගියයි කියද්දී 6 7 කියන්නේ පළවෙනි පැය. ඒ කියන්නේ උදේ පාන්දරම මේ මිදිවත්තේ ප්‍රධානියා ඒ සෙනඟ වේයවුවා. මේලා ගොඩක් මහන්සියෙන් වෙහෙසෙන් මේ භූමියේ තියෙන බොහෝ තැන් ඒ බොහෝ තැන් ඔවුන් සුද්ධ පවිත්‍ර කරමින් මිදිවත්තේ වැඩ කටයුතු කරගෙන ගියා. දැන් සේවකයෝ පළවෙනි ටීම් එක අපිට මම ටීම් හැටියට කියන්නම්. පළවෙනි ටීම් එක ගිහලා දැන් වැඩ කරනවා මිදිවත්තේ. ආමේන්. ආමේන්. ඊපස්සේ කියනවා තුන්වෙනි පදේ ඔහු තුන්වෙනි පැය පමණේදී පිටත්ව ගොස් වෙළඳාම් කළේ නිකම් සිටින තවත් අය දැක නුඹලාත් මිදිවත්තට ඵලයල්ලා ලැබිය යුතු කුලිය නුඹලාට දෙමි කීවේය. ආමේන්. ආමේන්. දැන් කියනවා ඔහු තුන්වෙනි පැය කියද්දී මේක උදේ 9ට කියලා මම කියනවා ඔබට ප්‍රකාශ කරනවා. උදේ 9ට කොටසක් පළවෙනි ටීම් එක උදේම ගිහලා වැඩ කරනවා. තුන්වෙනි පැය කියන්නේ 3යි 6යි 9යි. පැය 6 එකතු කිරීමක් කියනවා මෙතනදී. ඒ නිසා මේ 9වෙනි පැයේදී උන්වහන්සේ යනවා. තුන්වෙනි පැය කියන්නේ 9වෙනි පැය. තුන්වෙනි පැයේදී උන්වහන්සේ යනවා නැවතත් සෙනගව මිදිවත්තට රැස් කරන පිණිස. ඒ නිසා කියනවා තුන්වෙනි පැය පමණදී පිටත්ව ගොස් වෙළඳාම් පොලේ නිකම්ම සිටින තවත් අය දැක නුඹලාත් මිදිවත්තට ඵලයල්ලා. හැබැයි මිදිවත්තට ඵලයල්ලා. ලැබිය යුතු මුදල මම ඔබලට දෙනවා. පොරොන්දු වුණාද මස්සක් දෙනවා කියලා? මස්සක් දෙනවා කියලා පොරොන්දු වෙන්නේ නැහැ. ලැබිය යුතු මුදල උඹලා වැඩ කරනවද? උඹලා දැනටමත් පැය 3ක් ප්‍රමාද වෙලා. උඹලට කලින් ටීම් එකක් ගිහලා තියලා වැඩ කරනවා.
උඹලට ලැබිය යුතු මුදල මන් දෙනවා. මොකද කරේ? ඒලවත් මිදිවත්තට යවුවා. ආමේන්. දැන් මේ විදිහට ස්වාමියා හරි පුදුමයි. මේ විදිහට ස්වාමියාට දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් වතු පිටි තියෙද්දි විවිධ වතු තියෙද්දි උදෑසන ගිහිල්ලා සෙනගව රැස් කරගෙන ඇවිල්ලා උදේන්ම වැඩ කරනවා ඇරෙන්න. ඒක තමයි ක්‍රමයේ මේ සාමාන්‍ය ලෝකේ තියෙන ක්‍රමය. නමුත් මේ ස්වාමියා යනවා තුන්වෙනි පැයේ උදේ 9ට යනවා. උදේ 9ට කියලා කියනවා. ඔයලා යන්න මගේ විදිහට. ඔබට පේනවද මේ ස්වාමියාට මුදල් අවශ්‍යතාවයක් නැහැ. මුදල් මත ජීවත් වෙන කෙනෙක් නෙමෙයි. උට මුදල් තියෙනවා. නමුත් උට අවශ්‍ය වැඩේ විතරයි. ආමේන්. ඔහුට අවශ්‍ය කවුද ඔහු? යේසුස් වහන්සේට අවශ්‍ය වැඩේ විතරයි. ඒ නිසා කියනවා ඔබට ලැබිය යුතු මුදල මම ගෙවනවා. යන්න විදිවත්තට වැඩ කරන්න කියලා. එතකොට විදිවත්ත තුළ වැඩ කරමින් අර ඉන්න පළවෙනි පැයේ, ඒ කියන්නේ 6 ඉඳන් 7 වෙනකල් ආපු අය දකින්න පැය තුනට පස්සේ එනවා තවත් ටීම් එකක්. ඒලට ලැබෙන්නේ නැහැ මේ මස්ස. මස්සෙන් ඉතින් ලැබෙනවනේ ලැබෙන්නේ ඉතින් ඒලට ඉතින් 3 4 3ක් තමයි. අපිට ලැබෙනවා දෙන්නේ නැහැ. අපි හිතමු එක මේ රුපියල් 1000ක් කියලා. ඒලට ලැබෙන්නේ 700 තමයි. 750 තමයි. මොකද අපිනේ කලින් ආවේ. අපිට ලැබෙනවා මස්ස. අපිට 1000ක් ලැබෙනවා රවුන්ඩ් කරලා. මේකට ලැබෙන්නේ 750 තමයි ඉතින් කියලා හිතාගෙන මේ කියන මේ සුද්දරට මේ අපි මේ උස්සලා සර්පයි මෙහෙන් හිටියා මේ කටුවතුරු මෙහෙ තිබුණා මේ සුද්ධ කරන්න කියලා මේ වගේ වුන් විවිධ උපදෙස් දීලා මේ මිදිගත්ත එලා මුල් අය නිසා ඇතුළු වෙන නිසා එලා විවිධ දේවල් සම්බාධක ධර්මමින් විවිධ දේවල් කියමින් මේලත් එක්ක වැඩ කරගෙන ගියා. ඊපස්සේ කියනවා ඊළඟ පදේ කියන්නේ ඔහුද ගියෝය. නැවත ඔහු 6 වෙනි සහ 9 වෙනි පැය පමණේදී පිටත්ව ගොස් එසේම කළේය. ආමේන්. මේ ස්වාමියාට වෙනස්. මේ ස්වාමියාට හරි වෙනස්. නැවත කියනවා 6 වෙනි පැයේ සහ 9 වෙනි පැයේ ගියා. නගරට සේවකයන් තවත් ඉන්නවා සෙනග. තවත් වැඩ කරන්න පුළුවන් මිනිස්සු ඉන්නවා. නමුත් ඒලට වැඩ කරන්න අවස්ථාවක් ලැබිලා නැහැ. ඒලත් ඕනම මේ දිවත්තට. දැන් 6 වෙනි පැය කියද්දී දහවල් 12 වෙලාවයි. 6 වෙනි පැය කියද්දී දහවල් 12යි. ඒ වගේම කියන 9 වෙනි පැය කියද්දී හවස 3යි. දැන් දවල්ට සෙනග වැඩ කරලා අර පළවෙනි ටීම් එක ගිහිල්ලා වැඩ කරලා දෙවෙනි ටීම් එකක් ගිහලා වැඩ කරලා දැන් කෑම බීම කන බොන වෙලාව මෙලා වඩක් වැඩ කරලා තියෙන්නේ. දැන් තවත් ටීම් එකක් එනවා කෑම කන වෙලාවට. ඒලට එහෙනම් භාගයක් විතර 500ක් විතර ලැබෙයි ඒලට. ඒලට 500ක් විතර ලැබෙයි. මොකද දවසේ භාගයක් ඉවරයිනේ. මේ ටීම් එකට පස්සේ එනවා හවස 3ට කට්ටියක් එනවා. මේක පුදුම වැඩක් නේ. සාමාන්‍යයෙන් එන්නේ මිනිස්සුયો වැඩ කරන්න උදේ. මේ ස්වාමියාත් අමුතුයි ස්වාමියාගේ ක්‍රියාකාරීත්වයත් අමුතුයි. හරි පුදුමයි. හවස් 3ට ඇවිල්ලා මේ මිනිස්සු මොනවද කරන්න යන වැඩ? අපි ඉස්සරලා ආවා. අපිට ලැබෙනවා මුදල්. හැබැයි මේකට මුදල් ලැබෙන්නේ නැහැ. අපිට සම්පූර්ණ ගාන මස්සක් තියෙනවා. රුපියල් 1000ක් හවස් වෙනකොට අපි සාක්කුවේ. හැබැයි මේකට දන්නේ නැහැ කීයක් හම්බෙද කියලා. සමහරට ඒක වෙන්න පුළුවන් 750. 500ක් වෙන්න පුළුවනි. නමුත් අපි වැඩ කරනවා. දැන් මේ මිදිවත් ආසේ මේ සෙනග මේ ආකාරයෙන් වැඩ කරමින් ගියා. ආමේන්. ආමේන්. මේ ස්වාමියාගේ සැලසුම මේ පොළවේ ඉන්න මිනිස්යන්ගේ සැලසුම් වගේ නෙමෙයි. මේ ස්වාමියාගේ සැලසුම මේ පොළවේ මිනිස්යන්ගේ ක්‍රමවේදයන්ට සම්පූර්ණ වෙනස්. ආමේන්. මේ ස්වාමියාට ඕන තමන්ගේ මිදිවත්තේ වැඩ කරන්න සේවකයෝ වැටුප ගැනවත් මුදල් ගැනවත් ලාභය ගැනවත් මේ ස්වාමියාට ප්‍රශ්නයක් නැහැ. අවශ්‍ය කරන්නේ මොකද්ද? මිදිවත්තේ වැඩ කිරීමයි. ආමේන්. ආමේන්. දැන් මේ ස්වාමියා මෙහෙම කරද්දී දැන් මේ වැඩ කරන සෙනග වැඩ කරමින් ඉන්නවා. හරි පුදුම අස්වාභාවිකයි අපිට නම් මේක. නමුත් 100% ස්වභාවිකයි. මේ ස්වාමියාගේ ක්‍රියාකාරීත්වය අපි ළඟ පදේ කියමු.
11 වෙනි පැය පමණේදී පිටත්ව ගොස් එහි තවත් අය සිටිනවා දැක නුඹලා මෙතන දවස මුළුල්ලේ නිකම් සිටින්නේමක් නිසාදයි ඔවුන්ගෙන් ඇසුවේය. කිසිවෙකු විසින් අප කුලියට නොගත් නිසායයි ඔවුහු කීවෝය. එවිට ඔහු නුඹලාත් මිදිවත්තට ඵලයල්ලායයි ඔවුන්ට කීවේ. ආමේන්. දැන් කිව්වා පළවෙනි ටීම් එකට මස්සක් දෙනවා. දෙවෙනි ටීම් එකට කිව්වා උඹලට ලැබිය යුතු මුදල දෙනවා කියලා. ඊට පස්සේ කිව්වා තුන්වෙනි ටීම් එක හතරවෙනි ටීම් එක ආවා. හයවෙනි පැයේ නවවෙනි පැයේ දැන් කියනවා 11 වෙනි පැය. 11 වෙනි පැය කියන්නේ කීයද? හවස 5යි. හවස 5යි වැඩ නිම වෙන්නේ 6ට. අන්තිම පැයට ඇවිල්ලා තියෙනවා තවත් පිරිසක්. හැබැයි මේ පිරිස සෙනග වැඩට ගන්න නැති පිරිසක්. අර හිටපු පිරිස යම් තත්ත්වයක් තියාගෙන යම් ගෞරවයක් තියාගෙන හිටපු මිනිස්සු තමයි. නමුත් මේ 11 වෙනි පැයේ ගිය සෙනග මේ පිරිස කවුරුත් වැඩට ගන්න නැති සෙනගක්. ක්ෂණ පැහැදිලි දෙවචනේ කිසිවක විසින් අප කුලියට නොගත් නිසා යයි කිව්වෝය. කිසිවක විසින් ඇයි එපා කරලා ඒ කියන්නේ කිසියෙක් ඕම ගන්න ඇයි ඕම් බේබද්දෝ කුඩුකාරයෝ හොරු වංචාකාරයෝ විවිධ තත්ත්වයන් තුළ ගමන් කරන අවුස් වෙනගවුන්. ඒ නිසා ඔවුන්ට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. තමන්ව කවුරු වැඩට ගනීද? අනේ අපව කවුරු ඇයි ඔවුන් සමහර විට උදේ ඉඳන් බීලා ඉන්නේ. මිනිස්සු කුලි වැඩට හොයාගෙන එනකොට එයා ගන්නෑ වේබත් එක්ක. එයා ගෙදරට අහුවෙන දේ ඇවිල්ලා ගෙදරට ඇවිල්ලා වත්තට ඇවිල්ලා සාක්ෂි දාගෙන යනවා නම් හොරෙක් නම් එයාව ගන්නෙ නෑ. එයා වෛශ්‍යකම් කරන්නේ නැත්නම් එයාව ගෙදරට ඇතුල් කරන්නේ නෑ. එයා කුඩු ගහන කෙනෙක් නම් එයාව ගන්න කැමති නෑ. ඇයි? වැඩ කරන්න පුළුවන් අය තමයි කුලියට ගන්නෙ. දැන් එක පැයක් වැඩ කරන්න තවත් කට්ටියක් ගෙනලා තියෙනවා. බලන්න මේ ස්වාමියාගේ අතුලාන්තය මොන වගේද කියලා. මේ ස්වාමියාගේ කැමැත්ත මොන වගේද කියලා. මේ ස්වාමියාගේ සැලැස්ම මොන වගේද කියලා. මගේ සේදවන්ත අම්මේ තාත්තේ මිනිස්යන්ට පේන විවිධ මාර්ග තියෙනවා. මිනිස්යන්ට තමන් තුළ විවිධ යෝජනා තියෙනවා. විවිධ අදහස් තියෙනවා. නමුත් ස්ථිර වෙන්නේ ස්වාමීන් වහන්සේගේ මන්ත්‍රණය විතරයි. ආමේන්. ඒ නිසා මිනිස්සු විවිධ තරාතිරම් වලින් විවිධ ආකාරයෙන් මිනිස්යන්ව බැලුවා. හැබැයි උන්වහන්සේ බැලුවේ මිනිස්යන්ගේ අතුලාන්තයයි. ආමේන්. 11 වෙනි පැයේ ඒ කියන්නේ හවස 5ට අන්තිම පැයට මේ සෙනව කැඳවලා තියෙන මිදිවැත්තට වක්තර වැඩ කරන්නට. උන්ට කීයක් ලැබෙයිද? රුපියල් 250 200ක්. උන්ට ගණන් හැදුව දවසේ ඒ මස්සක් ලබන්නවත් වටින්නේ නැති සෙනග. පළවෙනි ටීම් එකට එක දෙනවා කිව්වට දෙවෙනි ටීම් එකට කිව්වා ඔබලා ලැබිය යුතු නුඹලගේ කුලිය මම ගෙවනවා කියලා. නමුත් තුන්වෙනි හතරවෙනි ටීම් එකට කිව්වා ගිහලා වැඩ කරන්න කියලා. පස්වෙනි ටීම් එකට කිව්වා යන්න වැඩ කරන්න මිදිවත්තට. නමුත් ඔවුන්ට සුදුසුකම් තිබුණේ නැහැ මිදිවත්තේ වැඩ කරන්නට. උංග කවුරුත් ගත්තේ නැහැ. උං එපා කරලා තිබුණේ. උං අයින් කරලා තිබුණේ. ඕන් සුදුසු මිනිස්සු නෙමෙයි වැඩ කරන්නට. නමුත් මේ ස්වාමියාගේ තියෙන හදවතේ තියෙන ප්‍රේමය නිසා, මේ ස්වාමියාගේ හදවතේ තියෙන කැමැත්ත නිසා, මේ ස්වාමියා තුළ තියෙන සැලසුම් නිසා අන්තිම පැයදෙත් ගියා හොයාගෙන. මේක සාමාන්‍ය දෙයක් නෙමෙයි. මිනිස්සුන්ට අසාමාන්‍යයි. නමුත් උන්වහන්සේට මේක සාමාන්‍ය දෙයක්. දැන් මිදිවැත්තේ වැඩ කරනවා. දැන් මිදිවත්තේ සේවකයෝ වැඩ කරනවා. දැන් සේවකයෝ මිදිවත්තේ වැඩ කරගෙන ඉද්දී දැන් 6 වෙනි පැය කියන්නේ සවස 5යි. සවස 11 වෙනි පැය තමයි නේ. 11 වෙනි පැය කියන්නේ සවස 5යි. 12 වෙනි පැය කියන්නේ හවස 6යි. දවසේ කාර්ය නිමයි. දැන් වහන්සේ කතා කරනවා මේ මිදිවත්තනේ මම ඔබට කිව්වා මේ අයිතිකාරයාට මිදිවත්තක් තිබුණාට ඔහු මිදිවත්ත තුල නෙමෙයි ඉන්නේ. ඔහුගේ වාසස්ථානය මිදිවත්ත නෙමෙයි. නමුත් මිදිවත්තේ වැඩ කරන්න තමයි මේ සෙනගෙනාවේ. උන්වහන්සේගේ වාසස්ථානය වෙනම ස්ථානයක් කියලා ඔබට මම කිව්වා. එතකොට දැන් පඩි දෙන වෙලාව දවස නිමයි. පඩි දීමට දැන් සූදානම්. ආමේන්. ආමේන්.
අපි කියමු 8 වෙනි පදේ. සවස් වූ කල මිදිවත්තේ ස්වාමියා තමාගේ ගබඩාකාරයාට කතා කොට වැඩකාරයන් කැඳවා අන්තිමයන්ගෙන් පටන්ගෙන පළවෙනියන් දක්වා ඔවුන්ට කුලිය දීපන්නයි කීවේය. ඒ විට 11 වෙනි පැය පමණේදී කුලියට ගන්නා ලද අයවි එක එක මස්සක් බැගින් ලැබුවෝය. අනේ දැන් හරි පුදුම දෙයක් වෙනවා. මේක හරි ස්වභාවිකයි. මේක නිකන් අතිකාල දීමනාවක් වගේ. වැඩ කරලත් නෑ වැඩිපුර. වැඩ කරලා තියෙන පැයයි. හැබැයි ඒලට හම්බෙලා තියෙන මොකක්ද කියද්ද? මස්සක් දීලා තියෙනවා. දැන් ගබඩාකාරයන්ට කිව්වා මේ ස්වාමියා කතා කරලා වැඩකාරයන් කැඳවන්න. වැඩකාරයන් පටන් අරන් පඩි ගෙවන්න පළවෙනි පැයේ ඉඳන් ආපු අයට නෙමෙයි 11 වෙනි පැයේ ඉඳන් ආපු අයට 11 වෙනි පැයේ ඉඳන් ආපු අයට ඒලගේ පටන් පළවෙනිය දක්වා පඩි ගෙවන්න. හරියට කියනවා අර ආරෝහණ අවරෝහණ දෙක මාරුලා තියෙන්නේ. ආපු ක්‍රමේ වෙනස් වෙලා තියෙන්නේ. හරිනම් කියන්න ඕනේ ඔයලා උදෑසන ඉඳන් වැඩ කරා. ඔයලා අවුරස්මෙන් ඔයලා බොහෝ වෙහෙසෙන් බරදරමින් වැඩ කරා. එන්න ඔබ මුදල් ලබාගෙන ඉක්මනින් ගිහ විවේක ගන්න කියලා. එහෙමනේ අපි ගොඩක් වෙලාට හිතන්නේ මෙයා පව්. මෙයා ගොඩක් වැඩ කරා. අර පැය වැඩ කරේ. මෙයාට ඉතින් දින රුපියල් කීයක් හරි කමක් නැහැ. දීලා දානවා. මේ පොළේ ඉන්න මිනිස්සු තමයි 50ක් හරි කමක් නැහැ දීලා පුළුවන් නම් පිටත් යනට තමයි කරන්නේ. නමුත් මේ ස්වාමියා හරි වෙනස්. මේ ස්වාමියා හරි වෙනස්. මේ ස්වාමියා ක්‍රමේ වෙනස්. එනිසා ස්වාමියා කතා කරලා කියනවා ගබඩාකාරයන්ට අන්තිමයාගේ පටන් පළවෙනි දක්වා ඕන්ට කුලිය දීපන්නේ කීවේය. අන්තිමයාගේ නම් කුලිය දෙන්න කිව්වා. දැන් එනවා මිදිවත්තේ 11 වෙනි පැයේ වැඩ කරපු අය අද මට හම්බ වෙයි. අපි පහට බෙදුවොත් එහෙම 200ක් විතර එන්නේ නේද? මට රුපියල් 200ක් විතර 150ක් විතර හම්බෙයි කමක් නැහැ. හැන්දෑව මට ඕන කරන දේ හරි ගන්න පුළුවන් මේකෙන් ගිහිල්ලා. මද මෙහෙම හරි අපි වැඩ ගත්තට හැබැයි මේලා ගියාම පුදුම දෙයක් සිද්ධ වෙනවා. මොකක්ද වෙන්නේ? උන්ට ලැබෙන මාසක්. දවසේ සම්පූර්ණ වැටම උන්ට ලැබෙනවා. බලන්න මේ ස්වාමියාගේ හදවත. ස්වාමියාගේ කැමැත්ත මොන වගේද කියලා. දැන් මේ මාසක් ලැබෙද්දී උන්ට හරි ප්‍රීතියි. උන්ට හරි සතුටයි. ඇයි? මම වැඩ කරේ පැයයි. මට මාසක් ලැබුවා. මේ ස්වාමියා කොතරම් යහපත් කෙනෙක්ද? මේ ස්වාමියා කොතරම් යහපත් කෙනෙක්ද? ඔවුන්ගේ යාමු පැයයි කඩිසර වේගෙන් වැඩ කරන්න ඇති. තව තියෙන පැය ඉවරෙන්න දවස මට කියා කර ලැබෙන්න නම් මම වැඩ කරන්න ඕන කියලා මේ අන්තිමට ආපය වේගෙන් වැඩ කරා. නමුත් පළවෙනි පැය වැඩ කරපු අය තරම් ඒලා වෙහසුන්නේ නැහැ. ඒලා පැය වැඩ කරේ. ඒලට මාසක් දුන්නා. ආමේන්. ආමේන්. දැන් පළවෙනි පැය ආපය ඊට පස්සේ දෙවෙනි ටීම් එක තුන්වෙනි ටීම් එක හතරවෙනි ටීම් එක ගණන් හදනවා හිතින්. එයාට මාසක් නම් මට කීයක් ලැබෙන්න ඕනද මම ආපු වෙලාවත් එක්ක පැයවල් වලින් ඔවුන් සිත් වලින් ගණන් හදාගෙන ලොකු සූදානමක හිටියා ලොකු කුට්ටියක් ලබා ගන්නට. අපිත් එහෙමනේ අපිට සමහරක් වෙලාවට අපිට නෙමෙයි හැම කෙනෙකුටම සමහරක් කාරණා මුල් කාලේදී අමතකයි. ප්‍රථම කාලේදී ගැලීම ලැබීම අපිට අමතකයි. අපි කොහොමද සභාවට ආවේ කියලා අමතකයි. අපි සභාව තුළ කොහොමද ගොඩ නැගුණේ වර්ධනය කියලා අමතකයි. නමුත් අලුත් කෙනෙක් සභාවට එනකොට අපි එයාට අපි ඒ ප්‍රේමයම දක්වනවද? අපි ඒ ප්‍රේමයම දක්වනවද? අපි ඒරට කරුණාව දෙනවද? මෙතනින් එහා ගිය වෙනස්ම සිදුවීමක් මේකේ පසුබැස බෑග්ග්‍රවුන්ඩ් එක තුල තියෙන්නේ. දැන් අන්තිම පැයේ ඉන්නව සෙනගටත් කතා කරනවා. අපි ඊළඟ පදේ කියමු. 10 වෙනි පදේ පළවෙනියෝ ඇවිත් තමන්ට වැඩියෙන් ලැබේ යයි සිතුවෝය. නමුත් ඔවුහුද එක එක මස්සක් බැගින්ම ලැබුවෝය. එය ලැබූ කල ඔවුහු ගෙදර ස්වාමියාට විරුද්ධව කොඳුරමින් අනේ නවත්තන්න දෙදරින් පළවෙනි පැයේ ආපේ කෙනාට මස්සක් ලැබුණා යනවා. පළවෙනි පැයේ ආපේ කෙනාට මස්සක් ලැබුණා. පළවෙනි පැයේ ආපේ කෙනාට මස්සක් ලැබුණම ඔහුගේ සිතේ බලාපොරොත්තු ගොඩක් තිබුණා. ඔහුගේ සිතේ
මහත් වූ බලාපොරොත්තු ගොඩක් තිබුණා. මට වැඩිපුරෙන් ලැබෙයි කියලා. මට වැඩිපුර ලැබෙයි කියලා ඔහුගේ හිතේ මහත් වූ බලාපොරොත්තුවක් තිබුණා. මට මහත් මුදලක් ලැබෙනවා කියලා ඔහුගේ සිතේ තිබුණා. ඔහු මොකද කරේ? tamunට වැඩියෙන් ලැබෙයි ඔවුන් සිතුවෝය. නමුත් ඔවුහුද එක එක මස්සක් බැගින්ම ලැබුවෝය. දැන් පළවෙනි ආපුවටත් මස්සක් ලැබිලා සාමාන්‍යයෙන් අපිට උනත් පොඩ්ඩක් අර කියන භාෂාවේ හැටියට නම් අර මලපලනවා කියලා කියන සමහරක් අය එහෙමත් උන්ට හිතෙන්නේ නැති එලේ. හැබැයි උන්ට හරි ප්‍රශ්නයක්. මේ පළවෙනි පැය අපුවට කරපුවාට මස්සක් දීලා දිනවා. මේ අපටත් මස්සක් නේ. අපි කොච්චර වැඩ කරාද? හැබැයි ඔවුන් මේ ස්වාමියාට විරුද්ධව කොඳුරන්න පටන් ගත්තා. ස්වාමිට විරුද්ධව කොඳුරන්න පටන් ගත්තා කියන්නේ කතා කරන්න පටන් ගත්තා. විච්ච සාධාරණකම් අසාධාරණකම් ගැන කතා කරන්න ලැබුණාස්ති වුණා. කොඳුරමින් දොළොස්වෙනි පදයේ මේ අන්තිමයෝ එක පැයක් පමණ වැඩ කළෝය. නමුත් ඔබ දවසේ බරත් අවුරස්නයක් දරුවා වූ අපට ඔවුන් සමාන කළෙහි යයි කිව්වෝය. ආමේන්. ඔවුන් කියනවා ඔව් සාධාරණද නැද්ද? ඔව් සාධාරණයි. ඇයි? ඔවුන් 11 වෙනි පැය දක්වාම 12 වෙනි පැය දක්වාම වැඩ කරා. ඔවුන් වැඩ කරා. ඔවුන් 11 වෙනි පැය දක්වාම 12 වෙනි පඩිය ගන්න තාක්ම වැඩ කරා. ඔවුන්ට මම ඔබට කිව්වා ගිනි රස්නේ අවුව බර වැඩ වත්ත පිටිය ඇතුළු දිවිච්ච හැම දෙයක්ම දන්නේ ඔවුන්. උන්ගේ වෙහෙස කොහමද? උන්ගේ මහන්සිය කොහමද? උන්ගේ කතා කිරීම සාධාරණයි. හැබැයි උන්වහන්සේ එදා වෙළඳම් පොළට ගියාම උන්වහන්සේ අලුයම පිටත් ගියාට පස්සේ ඒ සෙනඟට මොකද්ද කිව්වේ? නුඹලා විදිවත්තර ඵලයල්ලා. උඹලගේ දවසේ කුඩිය කීයක් දෙනවද කියලා කිව්වේ? මස්සක් දෙනවා කියලා කිව්වේ. මස්සක් දෙනවා කියලා කිව්වේ. ඒ මොහොතේ උන්ට මස්ස අමතක වෙලා තිබුණා. ඕන් බැලුවේ අර 11 වෙනි පැයේ අන්තිම පැය හවස පාට ආපෙත් කියනගේ අතේ තියෙන මස්ස දිහා තමයි බැලුවේ. මේක තමයි මිනිස්යන්ගේ බැලීම. මේක තමයි මිනිස්යන්ගේ බැලීම. නමුත් මේ ස්වාමියාගේ බැලීම ඒක නෙමෙයි. ස්වාමියාගේ බැලීම ඒක නෙමෙයි. මගේ සෙනෙහවන්ත අම්මේ තාත්තේ දුවදරුවනේ. ඒ නිසා කියනවා අපි දවසේ බොහෝ වෙහෙස බොහෝ බර දරාගෙන අපි වැඩ කටයුතු කළා. නමුත් අපේ වැඩ කරාට මේ පැයක් ආපු සෙනඟට එක මස්සක් ලැබුණා. ඒක කලන එක යුතුයද ස්වාමිනී? ඒක කරන එක යුතුයද ස්වාමිනී? ඔබ ඕන්න අපට සමාන කෙරුවද? ඔවුන්ගේ පැයේ වෙහෙසයි අපේ මේ උදෑසන පටන් මේ දක්වා 11 වෙනි පැය දක්වා වැඩ කරපු වෙහෙසයි ඔබ ඒකට සමාන කළාද කියලා මේ ස්වාමියාගෙන් අහනවා. 13 වෙනි පදේ කියනවා එහෙත් ඔහු ඔවුන්ගෙන් එක්කෙනෙකුට උත්තර දෙමින් යහළුව මා නුඹට අයුක්තක් කරනවා නොවේ. නුඹ මා සමග මස්සකට පොරොන්දු වුණා නොවේද? ආමේන්. යහළුව ඊ타ත්ම ප්‍රේමෙන් කතා කරනවා. ඔක්කොටම නෙමෙයි. මේ විශාල පිරිස කතා කරානේ. කතා කරපුවම කතා කරපු දේ උති මුල් වෙගෙන කතා කරපු කෙනාට කියනවා යහළුව මම නුඹට අයුක්තක් කරනවා නෙවෙයි. මම නුඹට අයුක්තක් අසාධාරණයක් මම ඔබට කරලා නැහැ. ඔබට පේනවද මම ඔබට අසාධාරණයක් කරලා තියෙනවා කියලා? අයුක්තක් කරලා තියෙනවා කියලා? නෑ. මම යහළුව ඔබට එහෙම දෙයක් කරලා නැහැ. මම නුඹ සමග මස්සකට පොරොන්දු වුණා නෙවෙයිද? මම ඔබට පොරොන්දු වෙලයි මේ විදිහට වැඩට ගත්තේ. ඔබට මුලින්ම පොරොන්දු වුණා. ඒක ඔබට මතක නැද්ද? මම මස්සකටයි බෝ වැඩට ගත්තේ.
14 වෙනි පදේ කියන්නේ නුඹ සන්තක දේ රැගෙන ඵල යන්න. නුඹට දුන් හැටියටම මේ අන්තිමයාට දෙන්නට කැමැත්තෙමි. ආමේන්. නුඹ සන්තක දේ නුඹට අයිති මොකද්ද? නුඹට අයිති මස්සද? ඒ මස්ස නුඹ අයිති නම් උඹේ ඒක ලබාගෙන උරුම කරගෙන උඹගේ දවසේ කුලිය ඒක ලබාගෙන ඵලයන්. හැබැයි උඹට දුන්නු විදියටම මේ අන්තිමේටම 11 වෙනි පැයේ ඒ කියන්නේ හවස 5ට ආපු මේ කුලීකරුවන්ට දෙන්න මම කැමතියි. මා සන්තක දෙයින් මා දෙන්න කැමතියි. උඹට දුන්නු හැටියට මේ අන්තිමේට දෙන්න කැමතියි. ඇයි? මේක මගේ මුදල්. මේක මගේ මිදිවත්ත. මේ මිදිවත්ත කවුරුවත් මිලදී ගත්ත දෙයක් නෙමෙයි. අල්ලපු කෙනාගේ මිදිවත්ත නෙමෙයි. වෙන කෙනෙක්ගේ නෙමෙයි. මේ මිදිවත්ත අයිති ස්වාමියාටයි. මේ සේවකයා අයිති ස්වාමියාටයි. වැඩ කරන කාලය අයිති ස්වාමියාටයි. මගේ සිරිවන්ත අම්බිතාත්තේ. ස්වාමියා කැමති විදියට තමයි දෙන්නේ. ඒක කාටවත් නැහැ කියලා කියන්න බෑ. ඒක දෙන්නේ ස්වාමියා කැමති විදියටයි. ආමේන්. ආමේන්. සේවකයන්ට ස්වාමියා කැමති නම් දෙන්න. සමාවෙන්න සේවකයන්ට මේ ස්වාමියා මිදිවත්තේ අයිතිකාරයා දෙන්න කැමති නම් සේවකයන්ට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කවුද? මා සන්තක දෙයින් තමයි දෙන්නේ. මා සන්තක දෙයින් දෙන්නේ. ඒක සේවකයන් සන්තක දෙයින් දෙන්නේ. උන්ගේ අර්ථ සාධකෙන් නෙමෙයි දෙන්නේ. ඕන්ට දෙන්න කියලා වැටපෙන් අඩු කරන්න නෙමෙයි දෙන්නේ. ස්වාමියාගේ කැමැත්තෙන් දෙන්නේ. මම ඔබට ඒකයි කිව්වේ. මිදිවත්තෙන් මේ ස්වාමියා ජීවත් වෙන කෙනෙක් නෙමෙයි. මේ ස්වාමියා මිදිවත්තෙන් ජීවත් වෙන කෙනෙක් නෙමෙයි. මිදිවත්ත පෝෂණය කරන්නව කෙනෙක් යා. මිදිවත්ත මේ අයිතිකාරයා සතුයි. මේ මිදිවත්ත සතු හැම බලයක්ම බලතලයක්ම අයිති මේ ස්වාමියාටයි. ඒ නිසා මේ මිදිවත්ත තුල වැඩ කරනව හැම වැඩක්ම මේ මිදිවත්ත තුල කරනව හැම දෙයක්ම ඒකට ඇඟිලි ගහන්න කාටවත් බෑ. ස්වාමියා තමයි මේක පාලනය කරන්නේ. ආමේන්. ආමේන්. එහෙනම් මම දුන්නු හැටියට උඹට මෙන්න අන්තිමටත් මම දෙන්න කැමැත්තෙමි. 15 වෙනි පදේ කියන්න. මා සන්තක දෙයින් මාගේ කැමැත්ත කිරීම යුතු නැද්ද? මා යහපත් නිසා නුඹේ ඇස නපුරු දැයි කීවේය. මෙසේ අන්තිමයෝ ප්‍රථමයෝද ප්‍රථමයෝ අන්තිමයෝද වන්නෝ යයි කීසේක. ආමේන්. මා සන්තක දෙයින් මාගේ කැමැත්ත කිරීම යුතු නොවේද? මා සන්තක මගේ දේ මට දෙන්න බැරිද? මගේ සේවකයන්ට පුළුවන්. මා යහපත් නිසා නුඹේ ඇස නඹුරු වේද? මගේ යහපත් කම නිසා මම උඹට මෙන්න උඹේ අසල්වැසියට නුඹට මෙන්න අන්තිම 11 වෙනි පැය ආපේකයට හවස 5ට ආපේකයට ඔබ එන්න පුළුවන් උදේ 6ට. තවත් කෙනෙක් එන්න පුළුවන් උදේ 9ට. තවත් කෙනෙක් එන්න පුළුවන් 12ට. තවත් කෙනෙක් එන්න පුළුවන් හවස 3ට. තවත් කෙනෙක් එන්න පුළුවන් හවස 5ට. හැබැයි මම දෙන්නේ මගේ කැමැති ක්‍රමයටයි. මගේ කැමැත්ත අර හරියට කියනවනේ එක හැන්දෙන් තමයි මම බෙදන්නේ. මට හැඳි 10ක් නෑ, මට තියෙන එක හැන්දක්. ඒක තමයි මාතුරු තියෙන ප්‍රේමය. ආමේන්. ආමේන්. ඒ නිසා උන්වහන්සේ කියනවා ඇයි නුඹේ ඇස ඒකට නපුරු උනේ? උඹේ ඇස නපුරු වෙන්න බෑ. උඹේ ඇස නපුරු වෙන්න බෑ. ඒ නපුරු උඹට අයිති නෑ. ඇයි? නුඹේ වැටුපෙන් නෙමේ, නුඹේ වැටුපෙන් අඩු කරලා නෙමේ මම ඒක දුන්නේ. ඒක දුන්නේ මගේ වැටුපෙන්. මං දුන්නේ මස්ස. මගේ වැටුපෙන් නෙමේ. මා සන්තක දෙයින් දුන්නේ. සමා වෙන්න. මා සන්තක දෙයින් මේ වැටුම දුන්නේ. ඒ නිසා නුඹ සන්තක දෙයින් නෙමේ, උඹගෙන් හොරගම් කරලා නෙමේ දුන්නේ. මා සන්තක දෙයින් මම දුන්නා. ඒක යුතු නැද්ද කියලා මේ ස්වාමියාගෙන් අහලා කියනවා. එහෙනම් 11 වෙනි පැයේ වැඩට ආපු අනුසෙත් වැඩ කරන්න ඕන. ඒල වටිනවා මට. හැබැයි 11 වෙනි පැයේ ආපු අය තමයි අන්තිමේ වෙන්නේ. නමුත් පළවෙනි පැයේ ආපු අය තමයි සමාය 11 වෙනි පැයේ ආපු අය තමයි ප්‍රථමයේ වෙන්නේ. පළවෙනි පැයේ ආපු අය උදේ පාන්දර 6ට ආපු අය 7ට වැඩ ආරම්භ කරපු අය තමයි අන්තිම වෙන්නේ. මොකද්ද ස්වාමීන් වහන්සේ මේ තුලින් කතා කරන්නේ? මොකද්ද ස්වාමීන් වහන්සේ මේ තුලින් ඔබට මට කියන්නේ? පළවෙනි පැයේ ආපු කණ්ඩායම ඒ කියන්නේ උදේ 7ට
මේ වැඩ ආරම්භ කරපු සෙනග මිදිවත්තේ කවුද? අපි දකිනවා යේසුස් වහන්සේ. මේ පොළවේදී උන්වහන්සේගේ ගෝලයෝ රැස් කරගෙන ඒ ගෝලයන් සමග අවුරුදු 3මාරකස්සේ කාලයක් මේ පොළවේ සේවය කරා. අවුරුදු 3මාර කාලයක් සේවය කරා. ඊශ්‍රායල් දේශයේ හැම මායින් ගලක් ගානෙම, හැම ගහක් ගානෙම, ඊශ්‍රායල් දේශයේ සෑම ස්ථානයක් ගානෙම මේ සෙනග වරන් ගිහිල්ලා යේසුස් වහන්සේ මේ සභාව නැමැති ශරීරය පිහිටවන්ට වෙහෙසුණා. ඔබ දන්නවා පේත්‍රස්ලා කොතරම් වෙහෙසුණාද කියලා. පේත්‍රස්ලා කොතරම් වෙහෙසුණාද කියලා ඔබ දන්නවා. ඉතින් ඒ නිසා සුදු මතේ 16 වෙනි පරිච්ඡේදයේ කියනවා 16 වෙනි පදේ කියනවා අපි දකිනවා මේ පදේ කියනවා බොහෝ අය මං ගැන විවිධ කතා කියනවා. මං කවුද කියලා කියනවා. එක එක ආකාරයෙන් කතා කරනවා. පේත්‍රස් නුඹ මම කවුරු කියලාද කියන්නේ? පේත්‍රස් කියලා ඔබ ක්‍රිස්තුස් වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක් කියලා ක්‍රිස්ටෝස් ආලේපල තැනත්තා. ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා. මේ පේත්‍රස්ට මාංශය හා රුධිරය නෙමෙයි මේ එළිදරව් දුන්නේ. ස්වර්ගයේ පියාණන් වහන්සේ දුන්නේ. ආමේන්. ඒ නිසා මේ පේත්‍රස් මේක තියෙනවා ගැඹුරු කාරණා කීපයක්. කුඩා ගල කියන පේත්‍රස්ට. නමුත් මේ එළිදරව්ව ක්‍රිස්තුස් වහන්සේ නැමැති පර්වතයේ මත ගොඩනගන පිණිස තමයි මේ සභාව ආරම්භ කළේ. මේ පේත්‍රස්ලා තමයි මේ ආපු පළවෙනි ටීම් එක. මේ කණ්ඩායමේ ටීම් එක. මේ පේත්‍රස්ලා තමයි පළවෙනි ටීම් එක. පේත්‍රස්ලා බොහොම වෙහෙසුණා, මහන්සි වුණා, වැඩ කෙරුවා. ඊළඟ කාලේ අවසන් කරා. විශිෂ්ට සේවයක් කළා. ඊට පස්සේ මේ දෙවෙනි ටීම් එක, තුන්වෙනි ටීම් එක අපි දකිනවා උදෑසන තුන්වෙනි පැයේ ආවා. හයවෙනි පැයේ, නවවෙනි පැයේ ආවා. අපි දන්නවා පාවුලතුමාගේ කාලේ පටන් ගත්තම විවිධ කාල වකවානුවන් වල මේ සේවය වෙනුවෙන් ගොඩක් කැපවි වැඩ කරපු සුදවන්තයෝ, සේවක සේවිකාවෝ. අපි දකිනවා ඊට පස්සේ හයවෙනි පැයේ, නවවෙනි පැයේ, ඒ කියන්නේ 12ට 3ට බොහෝ පිරිසක් ආවා. අපි දකිනවා ක්‍රිස්තු වර්ෂ 312 විතර ඉන් පස්සේ සභාව විනාශ වෙලා, සභාව විවිධ කාලවලදී විවිධ පුද්ගලයන්ව යේසුස් වහන්සේ නැගිටලා දුන්නා. දෙවියන් වහන්සේ නැගිටලා දුන්නා. මේ විවිධ කාලයන් සමග මේ අතීතයේ ක්‍රිස්තු වර්ෂ 2000 ආසන්නයට එන කාල, 2015 ආසන්නයට එන කාල, මේ විවිධ කාල රාමුවන් තුල මේ පස්වෙනි ටීම් එකට ඇතුළු වෙන පිරිස එනවා. පස්වෙනි ටීම් එක තමයි අන්තිම පැය වැඩ කරන්න ආපු අය. පාපේ තුල, අන්ධකාරය තුල, අයිතුකම් තුල, විවිධ අපරාධ තුල, විවිධ පාපේ දරාගෙන පොඩි බැඳගෙන ඉන්න මිනිස්සුන්ව උන්වහන්සේ සභාවට කැඳවලා ගත්තා. නැත්තම් අපි වගේ සේවකට සේවය කරන්න බෑ. උන්වහන්සේ අන්තිම පැයේ තමයි කැඳෙන්නේ. මේ සේවක මේ අන්තිම කාලේ සභාවේ ඉන්න සුද්ධ මනාලිය. උන්ව පවිත්‍ර කොට සුද්ධ මනාලියට වෙනස් කරලා ස්වර්ග රාජ්‍යයේ යන්න උන්වහන්සේ බලාපොරොත්තු වෙ සිටිනවා. ඒ නිසා මේ සෙනගව 11 වෙනි පැය කියන්නේ පැය අවසන් වෙන්න අන්තිම පැයට ළඟයි. 12 වෙනි පැය කියන්නේ අවසන් පැය. අපි ඉන්නේ මේ අවසන් පැයේ අවසන් කාලේ ගත කරන සෙනගක් හැටියට. මේ කාලේ අපිට දීලා තියෙන සේවය තුල අපි කොතරම් කඩිසරව උනන්දුව අපි වැඩ කටයුතු කරන්න ඕනද? ඔබ දන්නවද ඔවුන්ට දුන්නු මස්ස මොකද්ද කියලා? ඔවුන්ට දුන්නු මස්ස මොකද්ද? ඔවුන්ට දුන්නු දිනාරිය මොකද්ද? ඒක උන්වහන්සේ කැමති වුණා 11 වෙනි පැය අපි කෙනාට දෙන්න. ඒක ආත්මික විග්‍රහය. ස්වර්ග රාජ්‍යයි. ආමේන්. ආමේන්. මේ මස්සන ස්වර්ග රාජ්‍යයි. මේ ස්වර්ග රාජ්‍ය හැම කෙනාටම දෙන්න උන්වහන්සේ සතුටුයි. මේකේ විවිධ අර්ථකථන, විවිධ පැතිකඩ වලින් එළිදරව් දෙන්න පුළුවනි.
ඒ මාස තමයි ස්වර්ග රාජ්‍ය. හැම කෙනෙකුට මේ ස්වර්ග රාජ්‍ය දෙන්න උන්වහන්සේ 11 වෙනි පැයේ ඔබවත් මාවත් කැඳවලා තියෙනවා. 5 වෙනි පැයේ 6 වෙනි පැයට ආසන්නයි. මේ පැයේදී ඔබ වැඩ කළ යුතුයි. ඔබ සේවය කළ යුතුයි. මම අන්තිමට සභාවට ආවේ. මම ප්‍රමාදේලා ආවේ. මම ගැලවිලා බල පොඩි කාලේයි මට දීවනා නැහැ, මට තාලෙන්ත නැහැ, මට අන්‍ය භාෂාව නැහැ, මට සුවකිරීම දීවනාව නැහැ. විවිධ දේවල් නිසා මිනිස්සු බාධාවල් වෙලා උන්වහන්සේගේ අභිමුඛයෙන් ඈත් වෙලා. ශුද්ධාත්මනාසික දීවනා ඔබ තුළ තියෙනවා. දීවනා 29ක් තියෙන සභාව තුළ දීලා ඒ දීවනා හඳුනා ගන්නට නැගිටින්න සේවයට ඔබ සූදානම් වෙන්න. මේ අන්තිම පැය උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා. ස්වර්ග රාජ්‍ය වෙනුවෙන් අඛණ්ඩ සේවාවක්, ස්වර්ග රාජ්‍ය වෙනුවෙන් විශාල සේවාවක් ඔබ බලාපොරොත්තු වෙනවා. මේ කොරෝනා වෛරස් කාලේ, මේ කොරෝනා වෛරස් කාලේ සභාවට යන්න බැරුව විවිධ බාධා මත දරුවෝ ගෙවල ඉන්නවා තමයි, රැස් වෙන්න බැරුව ඉන්නවා තමයි. නමුත් ඔබගේ සේවය ඔබට ශුද්ධාත්ම නාසය සිහිපත් කරනවා. ඔබ සේවයට කොතේ දුරට ඔබ කැප වෙලා තියෙනවද? ඔබ වෙනුවෙන් ඔබ වැඩ කළාට ඔබට දීලා දෙනවා ස්වර්ග රාජ්‍ය මාසක්. ඔබ පැයක් වැඩ කරාට ඔබට ස්වර්ග රාජ්‍ය දෙන්න යනවා. එහෙනම් ඔබ මේ පැයට කොච්චර වැඩ කරන්න ඕනද? දවසේ අවුරස්මියෙන් වෙහසෙන් එදා පේත්‍රස්ලා ජීවිත පරිත්‍යාගයෙන් කරවෝ මේ සේවය ඔබ සෑහලුවට ලක් කරන්න එපා. මේ සේවය ඔබ වඩා උනන්දුවෙන් ඔබ මේ සේවය කඩිසරව ජීවිතව කරන්න ඕන. ආමේන්. ඒ නිසා කාලේ කෙටි. කාලේ ඊ타ත්ම කෙටි. ඒ සුද්ධ මනාලියව උන්වහන්සේ රැගෙන යන්න සූදානම සිටිනවා. ඒ සුද්ධ මනාලිය උන්වහන්සේ මේ කාලේ පවිත්‍ර කරනවා. සභාව නැමැති උන්වහන්සේගේ ශරීරයට ඔබ බැඳිලා, සභාව නැමැති උන්වහන්සේගේ සභාව නැමැති උන්වහන්සේගේ ශරීරයට බැඳිලා මේ මනාලිය සුද්ධව පවිත්‍රව උන්වහන්සේගේ අභිමුඛයේ සබත් දවස තුල ගත කරලා, උන්වහන්සේගේ වචනේ පෝෂණය වෙලා, උන්වහන්සේ දුන්නු ආලේපය ආත්මය තුල ගිහිලා අන්නේ ජාතිද සුවාරංචි කියලා ඒ සෙනගව ගැලීමට ගෙනල්ලා ඔබට මේ දුන්නු අන්තිම පැයේ මේ ආශ්චර්ය රැස් කිරීම ඔබේ වගකීමයි. ආමේන්. ඔබ වැඩ කළ යුතුයි ස්වර්ග රාජ්‍යයට. ඒ සඳහා සූදානම් වෙන්න. ඔබ පසුබට වෙන්න එපා. ඔබේ පාද ඉදිරියට තබන්න. මේ අන්තිම වෙයි ඔබ ලැබුව මාස හැම කෙනෙක්ම ලබන්න ඕන. ඒ ස්වර්ග රාජ්‍ය ඔබ මෙන්ම හැම කෙනෙක්ම ලබන්න ඕන. ආමේන්. අපි උන්වහන්සේගේ අභිමුඛයේ නැගී සිටිමු. උන්වහන්සේගේ අභිමුඛයේ නැගී සිටලා ඔබ උන්වහන්සේ සුළු කරාද? උන්වහන්සේ එපා කළාද? නම් නොවටිනා කෙනෙක්, මම ස්වර්ග රාජ්‍ය සඳහා සුදුසු නැති කෙනෙක්, මට ඒ දේ ලබා ගන්නට බෑ, මට කරන්න බෑ, මට වෙහෙසයි, මාව මිනිස්සු විසින් එපා කරලා තියෙනවා, මාව පැත්තකට දාලා තියෙනවා, මම අන්තිම පැය ආපු කෙනෙක් නිසා මාව ගණන් ගන්න තියලා තියෙනවා, ඒ නිසා මට මේ සේවය ඕනේ නැහැ, මේ ක්‍රමේ මට හොඳයි කියලා ඔබ විවිධ අරමුණු ඔස්සේ, විවිධ සිතිවිලි ඔස්සේ, විවිධ කැලිබරි ඔස්සේ ඔබ ගමන් කරනවාද? මගේ සෙනෙහවත් අම්මේ තාත්තේ දුවදරුවනි, ඔබ හැරෙන්න ඕන කාලේ මේකයි. ඔබ ලබාගත් මස්ස තවත් කෙනෙක් ලබා ගන්නට, ඔබ ලබාගත් ස්වර්ග රාජ්‍ය තවත් කෙනෙක් ලබා ගන්නට, ඒක උරුම කරගන්න පිණිස ඔබ ක්‍රියා කළ යුතුයි. ඔබ ඉදිරියට පාදේ තබන්නට, ඔබ සේවයට සූදානම් වෙන්න. සේවය විවිධ පැතිකඩ වලින් තියෙනවා. ඒ නිසා සේවය ගැන ඔබ කලබල වෙන්න එපා. ඔබට තියෙන්නේ ඔබ අඩිය තියෙන කල ශුද්ධාත්ම නාසයේ ඔබ හසුරුවමින් ඒ ස්ථානය කරගෙන යනවා. ඒ නිසා අන්තිම කාලේ අන්තිම පැයේ මේ ආශ්චර්ය ලෙලා ගන්නට මගේ සෙනෙහවත් අම්මා තාත්තේ සහෝදර සහෝදරි දුවදරුවනි සූදානම් වෙන්න. දවසෙත් අපි සාක්ෂි දරන්න යනවා. සාක්ෂි නැත්නම් 10 කොටස් ප්‍රතිපඩුලින් පස්සේ අපි සුදෝමේසේ සහභාගීකම් පවත්වන්න යනවා. අපි ඒට සූදානම් වෙමු.